අයිබෝවන් අද විශේෂ ජනහඬ සංවාදයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මැතිතුමා සමග අයිබෝවන් ගරු මන්ත්‍රීතුමනි බොහෝ කාලයකට පස්සේ ඔබතුමා මෙවැනි සාකච්ඡාවකට එකතු වෙන්නේ. හැබැයි මේ එකතු වෙන කාලය වැදගත්. මොකද රටේ ප්‍රශ්න සමුදායක් ඇති වෙලා තිබෙන කාලයක්, ගෝලීය වසංගතයක් එක්ක රට කරවන කාලයක්. මේ කාලයේ බොහෝ මැනවින් කළමනාකරණය කිරීමයි රාජ්‍ය පාලකයන්ගේ කර්තව්‍ය යුත්තේ. විපක්ෂ දේශපාලන පක්ෂයක් හැටියට දේශපාලන පක්ෂය වුණත් මේ වෙලාවේ රට මූලික කරගෙන ජනයා මූලික කරගෙන ක්‍රියා කරන තැයි විශ්වාසය තමයි ජනතාව තුළ තිබෙන්නේ. මා කැමති ඔබතුමා පසුගියදා පාර්ලිමේන්තුවේදී අවස්ථා ගණනාවක විවිධ කාරණා පිළිබඳව කතා බහ කළා. නමුත් දැන් අප COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කරන අතරතුරම රට සම්බන්ධයෙන් ගන්නා තීරණ සහ සිදුවන ක්‍රියාවලින් සම්බන්ධයෙන් සවිඥානික වීමත් වැදගත්. ඔබතුමා පහුගිය දවසේ පාර්ලිමේන්තුවේ කිව්වා වගේ මොකද්ද මේ යම්කිසි ආකාරයක අක්‍රමිකතා සිදු වෙනවා මේ කාලය තුල. මොකද සමහර ලාට මේ අක්‍රමිකතා සිදු වෙන දේවල් වැහෙනවා කොවිඩ් වසංගතයේ මරණ අධ්‍යක් වාර්තා වෙනකොට. එහෙම තත්ත්වයක් ඔබතුමා කැමති මේ සාකච්ඡා මුල එතනින් පටන් ගන්න ගරු මැතිතුමනි. විශේෂයෙන්ම අපි හිතනවා මේ කණ්ඩායම් දෙක බලය අත්පත් කරගන්නේ ඔවුන්ට සහ ඔවුන් වටේ ඉන්න ඉතා කුණා කණ්ඩායමකට අපේ රටේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් පොදි වෙඳ ගන්න. ඒතර පහුගිය කාලේ වංචා දූෂණ පිළිබඳ චෝදනාවන් තිබුණේ ඉදිකිරීම එක්ක. අධිවේගී මාර්ගය, නැත්නම් නිලුම් කුළුණ, එහෙම නැත්නම් හම්බන්තොට වරාය, එහෙම නැත්නම් නොරොච්චුල බලාගාරය. ඒතර දැන් එවැනි ඉදිකිරීම නෑ. ඒ නිසා දැන් වංචා දූෂණ සිද්ධ වෙන එකක් බදු උස් පහත් කිරීම හරහා. අනිත් එක රාජ්‍ය බැංකු වලින් ණය ලබා දීම හරහා. අනිත් එක මේ කොවිඩ් වසංගතය හරහා අලුතෙන් ඇතිවෙච්ච බිස්නස් කීපයක් තියෙනවා. කොවිඩ් වසංගතය විසින් අතර බිස්නස් ටිකක් තියෙනවා. එකක් අපිට සැනිටයිසර්. එක බිස්නස් එකක්. එහෙම නැත්නම් ඇන්ටිජන් ටෙස්ට් කිට් ඒ අවශ්‍ය උපකරණ. ඒක තව බිස්නස් එකක්. නිරෝධායනය තව බිස්නස් එකක්. එතකොට මේ කොවිඩ් වසංගතය ඇතුලේ අලුතෙන් උත්පාදනය වුණු ව්‍යාපාර ඇතුලේ ඒ වගේම බදු සහ ණය ඇතුලේ තමයි මේ වංචා දූෂණ දියත් වෙමින් තිබෙන්නේ. ඔබට උදාහරණයක් හිට කිව්වොත් පහුගිය ජුනි මාසයේ 26 වෙනිදා ගිය අවුරුද්දේ මුදල් අමාත්‍යවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයා ගැසට් නිවේදනයක් ගාලා ප්‍රකාශයට පත් කරනවා සීනිවල බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 50යි කියලා. ඒ කියන්නේ ආණ්ඩුවේ මුළු ප්‍රතිපත්තියෙන් බවට පත් වෙලා තිබුණේ ආනයන අධෛර්යමත් කිරීම. ඒ මොකද විශාල ඩොලර් රිගයකට අපි මුහුණ දීලා දෙන මාපසව පැහැදිලි කරන්නම්. ඒ නිසා ආණ්ඩුවට රටින් පිටට ඩොලර් ගලාගෙන යන එක වළක්වන්න ඕන. ඒ වෙනුවෙන් සීනි සඳහා ආනයන බද්ද වැඩි කරා. ඒ වගේම කහ වගේ ඒවා ආනයන මුළුමනින්ම නතර කරා. වාහන ආනයන මුළුමනින්ම නතර කරා. ඒ වගේම ටයිල් ඇතුළු ඔය කොමඩ් ඇතුළු ඒ බහඬ මුළුමනින්ම ආනයන නතර කරා. සුවඳ විලවුන් වර්ග මෝටර රථ අමතර කොටස් මේ ඔක්කොම ආනයන සීමා කරා. ඒතකොට ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය බවට පත් වෙලා තිබුණේ මේ ඇති වී තිබෙන අර්බුදය කළමනාකරණය කරන්න ආනයන සීමා කිරීම. හැබැයි ඊට කෙටි දවසකට පසුව නැවත මේ රුපියල් 50 සීනි බද්ද 7.25 දක්වා අඩු කරනවා. එතකොට 7.25 කියන්නේ නාමික බද්දක් නැහැ කියන එක. එතකොට දැන් ඒ වෙනව ඊට රුපියල් 50 බද්ද තියෙනකොට රුපියල් 135ක් වුණා සීනි කිලෝග්‍රෑම් එකක්. ඒතර අඩු වුණාට පස්සේ බද්ද සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 85ට ලැබෙන්න ඕන. තොග මිල 80යි කියලා. දැන් පාරිභෝගික අධිකාරී මේ ජනරල් සාන්ත දිසානායක සභාපතිවරයා ඔව් ගැසට් නිවේදනයක් ගහලා කියනවා දැන් සීනි කිලෝ එක තොග මිල රුපියල් 80යි සිල්ලර මිල රුපියල් 85යි කියලා. මොකද ඇත්ත ගත්තොත් රුපියල් 80ට 85ට මේ සියවසේ සීනි තිබුණෙත් නෑ. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. හරිද? නමුත් ආණ්ඩුවක හදිසියේ සීනි 80ට සහ තොග මිල 80ටත් සිල්ලර මිල 85ටත් දෙන්න තීරණය කරනවා. ඒ සඳහා ආණ්ඩුව
අය කරමින් තිබුණු රුපියල් 50 බද්ද ඉවත් කරා. මේකනේ සිද්ධ වුනේ. හැබැයි ඊට පසුවත් සතොස රුපියල් 127ට සීනි අරගෙන රුපියල් 85ට විකුණනවා. හරිද මේ තොග වෙලෙන්දන් රුපියල් 124 අරන් තියෙනවා. 122ට අරන් තියෙනවා. 110ට අරන් තියෙනවා. අරන් විකුණන කීයද? 85ට. ඒතර එක පැත්තකින් මේ සීනි ආනයනය කරලා තියෙන ඒ මුල් මාස දෙකේ කියන්නේ නොවැම්බර් දෙසැම්බර් කියන මාස දෙකේ පමණක් ආසන්න වශයෙන් ආනයනය කරලා තිබෙනවා මෙට්‍රික් ටන් ලක්ෂ 2ක්. ඒ විල්මා කියන සමාගම ලංකාවේ 1985න් පස්සේ සාමාන්‍යයෙන් අපේ සීනි නැවක් ආවේ නැහැ. කන්ටේනර් වල සීනි අරන් ආවා. හැබැයි සීනි නැවක් ගෙනාවා. 1985න් පස්සේ මෙට්‍රික් ටන් 26500ක. නැවත සීනි නැවක් ගෙනාවා මෙට්‍රික් ටන් 12500ක. නැවත සීනි නැවක් ගෙනාවා මෙට්‍රික් ටන් 22500ක. තව විශාල සීනි ප්‍රමාණයක් එක් රැස් කරගන්නවා මේ රුපියල් 50 බද්දට. රුපියල් 50 බද්ද ඉවත් කරාට පසු. දැන් මොකද්ද වෙන්න ඕනකම තිබෙන්නේ? එක්ක රුපියල් 50 බද්ද ගෙහුවා නම් ආණ්ඩුවට ඒ බද්ද ආදායමක් හැටියට එනවා. ඒ නිසා මේ මාස දෙකේ විතරක් පෞගේ මාස දෙකේ විතරක් ආණ්ඩුවට ආයිතු තිබුණා කෝටි 1000ක බද්ද. ආණ්ඩුව කියන්නේ කොවිඩ් එන්නත ගෙනීම සඳහා කෝටි 1000යි යන්නේ කියලා. ඒ නිසා මේ බද්ද තිබුණා නම් ඒ කෝටි 1000න් මේ එන්නත ගේන්න තිබුණා. බිලියන 10ක්. ඊළඟ හරි බද්ද අයින් කරන ආණ්ඩුව ඒ බද්ද දරා ගන්න පුළුවන්. එහෙමනම් 85 සීනි ලැබෙන්න ඕන. දැන් 85ට සීනිත් නෑ ආණ්ඩුවට බද්දත් නෑ. මොකද උනේ? මේ අතරමැදි ලාභය කණ්ඩායමක් විසින් උපයාගත්තා. ඒක කාට හරි කියන්න පුළුවන් එයා හොරකමක් කරේ නෑනේ. ඒක ඇත්ත. හැබැයි එයාට අයිතු ලෙස ලාභ ලබා ගැනීම සඳහා ආණ්ඩුව ඉඩකඩ හදලා දුන්නා. කොහොමද ඉඩකඩ හැදෙන්නේ? රුපියල් 85ට දෙන්න ඕන කියලා 50ක් බද්ද ඉවත් කරා. හැබැයි 85ට සීනි නෑ. දැන් සාන්ත දිසානායක මේ ජනරල් වරයා ගැසට් එක ගෙවුවට පස්සේ රුපියල් 80යි 85යි කියලා ඊට වැඩි විකුණන හැම තැනක්ම වටලන්න ඉපේ. රුපියල් 80ට වඩා වැඩි විකුණන හැම තොග වෙලෙන්දෙක්ම අත්තට ගොඩ ගන්න ඉපේ. ගත්තේ නේ? සතොස ගත්ත 124. මොකද කරන්නේ? දැන් ඔය තර්කෙත් නෑ මම දැන් කාණ්ඩුවක නෑ මේක හොරකමක් නෙවෙයි. ඒක ඔකම තර්ක කරන්න පුළුවන් බැඳුම් කරේට. බැඳුම් කර ගනුදෙනු සිද්ධ වෙන දේ තමයි අර්ජුන මහේන්ද්‍රන් හිතා මතා තමන්ගේ බෑනගේ සමාගමට අයිතු ලෙස ලාභ ලබා ගැනීම වෙනුවෙන් කටයුතු හදලා දිනවා. ඒක තමයි බැඳුම් කර ගනුදෙනුවේ ස්වභාවය. එහෙම නැතුව මේ බැංකුවකට පැනලා මහ බැංකුවට පැනලා මහ බැංකුවේ තියෙන සල්ලි කබඩා කරලා තියෙන කාමරයක් තියෙනවනේ ඒකේ යතුරු අරන් දොර ඇරලා නේද ගෝණි වල සල්ලි දාන් ගියේ නැහැ අර්ජුන එලෝසියස්. එතනත් කරේ බැඳුම් කර ගනුදෙනුවේදී හිතාමතාම අර්ජුන මහේන්ද්‍රන් අර්ජුන එලෝසියස්ට අයිතු ලාභ ලබා ගැනීම සඳහා ඉඩ කඩ හදලා. මම කියන මෙතනත් එහෙමයි. මෙතනත් ජනතාවට රුපියල් 85ට සීනිත් නැත්නම් ආණ්ඩුවට රුපියල් 50 බද්දත් නැත්නම් මේකෙන් සිදු කරලා තියෙන දේ තමයි හිතාමතාම ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා තමන්ගේ හිතවත් කණ්ඩායමකට ලාභ උපයා ගැනීම වෙනුවෙන්. ඒ වෙනුවෙන් ආණ්ඩුවට අහිමි වී තිබෙන මුදල කෝටි 1000යි මුල් මාස දෙකේ. හරිද? ඉතින් මම අහන්නේ දැන් මෙතන සැකේ ඉතන කරුණු කීපයක් තියෙන. එකක් තමයි සියලු ආනයන සීමා කිරීම තමන්ගේ ප්‍රතිපත්ති බවට පත් වෙලා තිබීදී සීනි විල විතරක් බද්ද 725ට අඩු කරේ. ඒක විශේෂ ප්‍රශ්නයක්. ඒ වගේම මෙතෙක් සීනි වෙළඳ පොලේ අත්පත් විල්පන් සමාගම අත්පත් කරගෙන තිබු පංගුව වගේ 10 ගුණයකට වඩා ආනයන පංගුවක් අත්පත් කරගන්න මේ කාලෙදී. ඒ නිසා හිතාමතාම උන්ට අවස්ථාව නිර්මාණය කරලා දීලා තිබෙනවා. ඒ නිසා ඉතා පැහැදිලි මේ බදු වංචා බදු උස් පහත් කිරීම හරහා අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා හැටියට ඒ වගේම ජනාධිපතිවරයාගේ ඉතාම සමීපතම මිතුරන් මේගොල්ලෝ අංගනය නෙවෙයි. ඒ නිසා මේගොල්ලෝ අපිට සාධාරණ සැකයක් තිබුණා. මේගොල්ලෝ හිතාමතා තමන්ගේ සමීපතම කවයන්ට ලාභ උපයා ගැනීම සඳහා මෙම අවස්ථාව ලබා දීලා තිබෙනවා. මේ 725 බද්ද මාස 3කට ගැහුවේ. මේක අහෝසි වෙන්න තිබුණා මේ ජනවාරි මාසේ 13 වෙනිදා. හැබැයි මොකද කරේ? තව මාස 3කින් දීර්ඝ කරා. අප්‍රේල් මාසේ 13 දක්වා. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් 13 දක්වා දීර්ඝ කරා.
හිතන්නකො. නැවත නැවත තමගේ ගජමිතුරන්ට මැතිවරණවලදී විවිධ ආකාරයෙන් උදව් කරපු වියත්මගේ විවිධ ආකාරයේ සම්මන්ත්‍රණ පවත්වා ගැනීම සඳහා සාල ලබා දීපුවට හිතාමතා ලාභ උපයා ගැනීම සඳහා ඊට ප්‍රස්තාව ලබා දී තිබෙනවා. දැන් මේ වගේ දැන් ඔබතුමාගේ විග්‍රහයට අනුව මෙතන අක්‍රමිකතාවයක් වංචාවක් වගේ දෙයක් සිදු වෙලා තිබෙනවා. නමුත් මේක නිත්‍යානුකූලව මේක හොරකමක් වංචාවක් කියන දේ ඔප්පු කරගන්න වගේ බැරි බවකුත් තියෙනවා. එකක් තිබෙනවා. එකක් මේ මිලට සීනි ලබා නොදීමේ හේතු කොටගෙන පාරිභෝගික අධිකාරිය වැටලීමක් කළාද නැද්ද? පාරිභෝගික අධිකාරියට පනතින්ගේ බලය දීලා තියෙනවා. එහෙනම් මෙවැනි අයථා ගනුදෙනුවක් වෙළඳපොලේ සිද්ධ වෙද්දී පාරිභෝගික අධිකාරිය නිදියගෙන ඉන්නවා. ඒ කියන්නේ ඔවුන් මේ අයුතුලාභය උපයා ගැනීම වෙනුවෙන් අනුබල දෙනවා. පළවෙනි කරුණ. දෙවෙනි කරුණ සතුස් ආයතනය විටින් විට රුපියල් 80ට 85ට සීනි මිල නියම කරලා තිබියදී ඔවුන්ම තොග මිල ගන්න රුපියල් 127ට 128ට අරන් රුපියල් 80ට දෙනවා. හරිද? ඒතර මේක සිද්ධ වෙලා තියෙන දේ තමයි මම කියන්නේ. එක පැත්තකින් ආණ්ඩුවට ආදායම අහිමි වෙලා තිබෙනවා. අනිත් පැත්තෙන් සතොසට තවත් පාඩුවක් වෙනවා. ඇයි වැඩි මිලට අරන් අඩු මිලට සීනි විකුණන. ඒ නිසා ඒකත් එතන තියෙන අලාභේ එතන තියෙන තත්ත්වෙට වංචාවේ බලපෑම වංචාව සඳහා හවුල් වීමක් තියෙනවා. ඊළඟ ගත්තොත් මෙම ගැසට් නිවේදනයේ ගැසුවාට පසු මෙතෙක් සීනි ආනයන කර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සීනි ආනයන කරලා තිබෙනවා. විශේෂයෙන්ම මෙහි වැඩිම පංගුවක් විල්ම ආයතනයේ හොබවනවා. හරි. එතකොට ඒවත් සැලසුම්. ඒ නිසා මම හිතන්නේ පැති ගණනාවකින් මෙය හිතාමතාම තමන්ගේ සමීපතම සහචර කණ්ඩායම් වලට ලාභ උපයා ගැනීම සඳහා ඉඩකඩ විවෘත කර දීමක් බැඳුම් කරේ හා සමානයි. දැන් බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් නම් තාමත් විමර්ශනයක් සිද්ධ වෙනවා. අධිකරණයේ ඉදිරියේ ඊට කලින් කමිෂන් දැම්ම පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළා. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මොනවද කළ හැක්කේ මොනවද කළ යුත්තේ? මුකුත් කරන්නේ. ආණ්ඩුවේ ඉහළම අධිකාරීන් මෙම අයථා ලෙස ලාභ උපයා ගැනීම සඳහා මැදිහත් වී තිබෙන වෙලාවක අධිකරණයත් අධිකරණ සේවා කොමිසම සභාව පත් කිරීමේ බලය තමන්ගේ අතට අරගෙනමින් ශ්‍රේෂ්ඨ අධිකරණයේ සිට පහළ අධිකරණ දක්වා සියලු විනිසුරුවන් පත් කිරීමේ බලය විශේෂ සංශෝධන තමන්ගේ අතට ගනිමින් පොලිසිය නිලධාරි මහත්තුරු මාරු කිරීම බඳවා ගැනීම උසස් හිමිදීම් පොලිස්පති පත් කිරීමේ සියලු බලය තමන්ගේ අතට ගනිමින් නීතිපතිවරයා පත් කිරීමේ බලය තමන්ගේ අතට ගනිමින් හරිද මේ විමර්ශනය කරන්න තියෙන ආයතනත් නඩු පැවරීම සඳහා තිබෙන ආයතනත් නඩු විභාගයට ලක් කිරීම සඳහා තිබෙන ආයතනත් සියල්ල තමන්ගේ අතරගත්තු පාලනයක් ඇතුළේ මේවට කිසිවක් වෙන්නේ නැහැ. දැන් එහෙම කිසිවක් වෙන්නේ නැහැ කියලා කිව්වට ඔබතුමාගේ දේශපාලන පක්ෂයේම සමාජිකයන් ගිහිල්ලා අල්ලස් හොදෝෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් තමයි ලක් කරනවා. ඒ කරන්නේ මොන අපේක්ෂාවෙන්ද? මේවා සිද්ධ නොවන බව නැවත නැවත ජනතාවට ඔප්පු කරන්න. මේ ආයතන අකර්මණ්‍ය වෙන ආයතනේ මේ ආයතන තමන්ගේ කණ්ඩායම රකින්න අනෙකට දඬුවම් දෙන ආයතන බව තව තවත් ඒ කියන්නේ මෙතෙක් ඔප්පු වෙලා මදිනා මෙතනින් ජනතාව තාවත් තේරුම් අරගෙන නැත්නම් නැවත ජනතාවට තෝරාපත් තේරුම් කර දීම තමයි ආරමුණ. අපි විරාමයක් ලබා ගන්නවා. මම කැමැති මේ සාකච්ඡා සභාව තුළ ජනතා විමුක්ති පෙරමුණේ නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මැතිතුමාගෙන් අහන්න තිබෙන ප්‍රශ්න කෙටියෙන් ඉදිරිපත් කරන්න අවකාශ උදා කරලා දෙන්න 0112 706 128 දුරකථන මාර්ගය විවෘත කරන්න සිහිපත් කරමින් අප දැන් සම්බන්ධතාවය කරනවා ප්‍රධාන පාලක මැදිරියට විරාමයක් සඳහා. SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි කාර්යාලයත් පාසලත් ගෙදරටම ගෙනෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉන්ටර්නෙට් සබඳතාවය SLT මොබිටෙල්. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. ඔබේ අතළඟම තියෙන මහජන බැංකුව හරහා වෙස්ටර්න් යූනියන් මුදල් වැඩියෙන් ලබාගෙන රුපියල් මිලියනයක් වටිනා දිනුම් අවස්ථා ලබා ගන්න. සෑම ජයග්‍රාහකයෙක්ටම රුපියල් 10,000ක් වටිනා බඩු මල්ලක් 2021 ජනවාරි 31 දක්වා පමණයි.
ස්පීඩ් ටෙස්ට් බයි උක්ලා පරීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ වේගවත් මහා අංක 1 ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල් නැවත නැවතත් සම්මානයෙන් පිදුම් ලබයි. අදම සම්බන්ධ වන්න. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා අද ජනහඬ තුල අප සාකච්ඡා කරන්නට වර්තමාන දේශපාලන තත්ත්වය ගැන. ඔබතුමා මේ අපි මූලික වශයෙන් කතා කළේ මේ සීනි ප්‍රශ්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා හිතවතුන්ට මන් දන්නේ නැහැ. ණය දෙන කතාවක්. ඔබතුමා පාර්ලිමේන්තුවේ දැඩි චෝදනාවක් කළා එක්තරා කණ්ඩායමක එක්තරා පුද්ගලයෙක්ගේ මම හිතන්නේ නම කියවුණා වගේ මගේ මතකයේ තිබෙනවා. ඒ බැංකු හරහා ණය ලබා දීම තුලිනුත් යම් අක්‍රමිකතාවයක් සිදු වෙලා තිබෙනවා කියලා බරපතල චෝදනාවක් මම කැමති ඔබතුමාගේ හනින් ඒක එන මන ජනතාවට. විශේෂයෙන් ගත්තොත් මේ වංචා දූෂණ නාස්තිය පිළිබඳ දැන් කියලා ටිකක් හති. හරිද? ඒ කියන්නේ හැමදාමත් අපි මේවා කියනවා. මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ ධනය ඔබේ ගමේ ඔබගේ වගාව ඔබගේ ජීවිත ඔබගේ දේපල හානි කරන අලින්ගෙන් ආරක්ෂා වීම සඳහා අලි වැටක් ගහන්න තියෙන සල්ලි. මේ ධනය අද පාසල් අරනකොට සමහර දරුවන්ට දීලා තියෙනවා මාක්ස් දෙකක් අරගෙන එන්න ඕන. ඒ වගේම සැනිටයිසර් කුප්පියක් අරන් එන්න ඕන. අඩුම තරමේ පාසල් දරුවන්ට අත හොදන්න ආණ්ඩුවෙන් වියදමක් දරන්න බැරි පාලකෙක්. අන්න ඒ සඳහා ආණ්ඩුව ලබා දී යුතු සල්ලි. ඒ වගේම අපි දන්නවා රෝවල් වල විශාල බෙහෙත් ගෙයක් මතුවලා තිබෙනවා. වක්ගඩුවක් නරක් වුණාම මේ වක්ගඩුව නැවත බද්ධ කිරීම සඳහා දීර්ඝ කාලයක් පොලිමින් වෙලා තිබෙනවා. හදවතේ ප්‍රශ්නයක් මතුවලා නම් ඒ ඔපරේෂන් කරන්න දීර්ඝ කාලයක් පොලිමේ ඉන්න වෙලා තිබෙනවා. මේ සියල්ල කළ හැකි වන්නේ මේ රජයේ තියෙන ධනය ආරක්ෂා කර ගැනීම විතරයි. ඒ නිසා දැන් සිදුවී තිබෙන දේ තමයි මේ රජයේ භාණ්ඩාගාරයට එන ධනය ජනාධිපතිවරු, අගමැතිවරු, අමාත්‍යවරු ඔවුන් වට එන සමීපතම ගජ මිතුරන් කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරනවා. මේ ධනය ඔබගේ ධනය. ඒ නිසා මම නැවත නැවතත් මේ වංචා දූෂණ ගැන කියනන් කවරක්වත් නිසා නෙවෙයි මෙම ධනය යලි ජනතාව අතට පත් කිරීමකින් තොරව සංවර්ධනය ගැන හිතන්න එපා. ඒ අනුව තමයි මම සිගරට් වංචාවත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ. සමාවෙන්න කරමු. ටීතුමනි එමෙතුමක් ලැබෙනවා අපිට ගාල්ලේ සිට සිරිමාන්න මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නවා. අයිබෝවන්. අයිබෝවන් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න මහත්මයා. ඔව්. මගේ ප්‍රශ්නය තමයි අපි දැන් මේ අනුර කුමාර මහත්මයාගෙන් ඉදිරිපත් කරන මේ කරුණු ගත්තහම රටේ තියෙන දූෂණය ගැන රටේ සීනි වංචාවන් ගැන මේ හැම දෙයක්ම ගැන සාකච්ඡා කරනවා කතා කරනවා. ඒ වගේම රටේ තියෙන සම්පත් විකිණීම ගැන කතා බහ කරනවා. මේ කොම කතා කරාට ජනතාවට මේකේ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ රටේ මේවට වගකිය යුතු ජනාධිපතිවරයා අගමැතිවරයා සහ වගකිය යුතු ඇමතිවරුන් එක්ක මූණට මූණ සාකච්ඡාවකට බැඳවීම තමයි. එතකොට තමයි ජනතාවට ඒ අයටත් ඒ පාර්ශ්වයටත් අවස්ථාව ලැබෙනවා කරුණු ඉදිරිපත් කරන්න. මේකේ නිවැරදි තත්ත්වය දැනගෙන රට මේ තත්ත්වයෙන් ගලව ගන්න ඉස්සරහට යන්නේ කොහොමද කියන තීරණයකට එන්න පුළුවන් වෙන්නේ එතකොට. ඒක තමයි මගේ ප්‍රශ්නේ. ඔබතුමාගේ අදහසට අපි කරමු. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. ඉතින් ආණ්ඩුවට නාලිකා ගොඩක් තියෙනවා. ඉතින් අවස්ථාව හදලා දෙනවා නම් අපි ලෑස්ති පිළිම වාදයට. ඒ වගේම මේවා මේ තනි තැනක කියනවනේ මම මේ ගොඩක් ඒවා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ඉදිරිපිට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරිපිට ඒ බැංකු බාර කෙනාගෙන් උත්තරයක් දෙන්න කියලා කියමින් ඉදිරිපත් කරපුවා මේවා. ඒ නිසා මම හිතන්නේ හෙටත් මුදල් අමාත්‍යවරයා හෝ ඔහුගේ මුදල් අමාත්‍යවරයා හෝ රාජ්‍ය මුදල් අමාත්‍යවරයා සාකච්ඡාවකට සහභාගී වෙනවා නම් අපිට මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟ මම කියමින් හිටියේ මේ බැංකු ණය දීම හරහා සිද්ධ වෙන මංකොල්ලේ එක උදාහරණයක් මම කියන්නම්. ඔබ දන්නවා කටුවන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර පළාතක තියෙන ලංකා බැංකු ශාඛාව කටුවන ශාඛාව. මේ කටුවන ශාඛාවෙන් ණය මුදලක් ඉල්ලා හිටිනවා රුපියල් කෝටි 315ක. ඒ කියන්නේ රුපියල් මිලියන 3150ක ණය මුදලක් ඉල්ලා හිටිනවා
DS ගුණසේකර කියන පෞද්ගලික සමාගම. ඔබතුමා මේ නම් කියන හින්දා මේ ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ භාගීම ඔබතුමා මම දාපු ඔක්කොම තියෙනවා. ඔවුන් දාපු ඉල්ලුම් පත්‍රය තියෙනවා. හරිද? බෝඩ් එකකින් දීපු අප්‍රූවල් එක තියෙනවා. බෝඩ් එකෙන් ඒක අනුමත කරනකොට ඒකට මහත්තුරු කියපු කතා තියෙනවා. ඒ නිසා මම මේ කියන ඒවට කිසිසේත්ම ඔබගේ ආයතනය වග කිය යුතු නැහැ. මම වකින් බාර ගන්නවා. ඒ නිසා මම ඒක මම වකින් බාර ගන්නවා. එතකොට මේ DS ගුණසේකර කියන පෞද්ගලික සමාගම කෝටි 315ක් ඉල්ලලා ඉල්ලුම් පත්‍ර දානවා කටුවන බැංකු ශාඛාවට. ඒ සඳහන් කරන්නේ නුදුරු කාලයේදී කෙටි කාලයක් ඇතුළත මේ ආසන්න කාලයේදී සිගරට් මිල ඉහළ යනවා. එතකොට ඒ සිගරට් තොග මිල ඉහළ යාමට පෙර ඒ සිගරට් තොග එක්රැස් කර ගැනීම සඳහා මේ ණය මුදල දෙන්න කියලා. ඒ කියන්නේ එතකොට අයවැය ලේඛනේ එනවා. ඒතර ඔහු ප්‍රකල්පනය කරනවා. අයවැය ලේඛනෙන් සිගරට් මිල ඉහළ යනවා. එතකොට ඊට පෙර සිගරට් අරගෙන එකතු කර ගන්න ඕන කියලා ලාභය ලබන්න. ඒතර මොහුගේ මේ ආයතනයේ දැන් ඒ වැඩ මේ ආයතන අයිතිකරුවන් එක්කෙනෙක් පුල්මුඩේ ಖನಿಜ වැලි සංස්ථාවේ සභාපතිවරයා වර්තමාන. ඒතර ඔහු ආණ්ඩුවේ දේශපාලන පත්වීම. ඒ වගේම සමහර අමාත්‍යවරු ඔහුගේ නිවස් කොළඹ තිබෙන ඔහුගේ නිවස් වල තමයි ජීවත් වුනේ. සමහර අමාත්‍යවරු ඔහුත් එක්ක තා සමීපයි. හරිද? ඒ නිසා මම හිතන්නේ මේක මේ රාජ්‍ය පාලන වලල්ලේ ඉන්න කෙනෙක්. ඒතර මේ අවශ්‍යතාවය තමයි ඉදිරිපත් කරන්නේ. ඒක ඇවිල්ලා ප්ලෙජ් ලෝන් එකක්. ඒ කියන්නේ කිසිදු ගැරන්ටියක් නැහැ. සිගරට් මිලදී ගන්න ගබඩා සිගරට් මිලදී අරගෙන ගබඩා කරන ගබඩාවේ එක යතුරක් තියෙනවා බැංකුවේ අනිත් යතුර තියෙනවා යාගාව. ඒතර බැංකුවට සල්ලි බැන්දාම සිගරට් නිදහස් කරනවා. ආයිතරස්තෝගේ ආය සල්ලි බැන්දාම නිදහස් කරනවා. ඒ වී ගන්නකොට දෙන්නේ මේ වගේ එකක්. ඒතර මේක අනුමත වෙලා අධ්‍යක්ෂ මණ්ඩලයට එනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න එක රත්නායක කියලා මහත්මයෙක්. එතුමා මේකේ ප්‍රශ්න 3ක් පැන නගිනවා. එක ලංකා බැංකුවට හරි රාජ්‍ය බැංකුවක් හැටියට වුන්ට තිබෙන්නේ සංවර්ධන කාර්යයට ඒ කියන්නේ රටේ සංවර්ධන කාර්යයට දායකත්ව සැපීම තමයි රාජ්‍ය බැංකුවක වගකීම. ඒතර සිගරට් තොගයක් රැස් කරන්න අපි ණයක් දී යුතුද කියලා ඔහු ප්‍රශ්න කරනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාන්‍ය. දෙවෙනි එක තමයි ඔහු ප්‍රශ්න කරන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තිබෙන්නේ දුම්මැටි ඒ කියන්නේ සිගරට් පාවිච්චිය අඩු කිරීම. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. හැබැයි එහෙම ප්‍රතිපත්තියක් තියෙන රාජ්‍ය බැංකුවකින් හරිද? සිගරට් තොග රැස් කරන්න සල්ලි දෙන එක හරියද? ඔහුගේ දෙවෙනි ප්‍රශ්නේ. ඔහු නගන තුන්වෙනි ප්‍රශ්නේ තමයි සිගරට් මිල වැඩි වෙන්නේ බදු වැඩි කිරීම හරහා. එහෙමනම් ඒ සිගරට් කම්පැනි ටොබකෝ ආයතනයේ සිගරට් තොගේ තිබ්බොත් ඒ ආයතනයෙන් නිදහස් කරනකොට ඒ ලැබෙන බත් දෙන්නේ භාණ්ඩාගාරයට. දැන් භාණ්ඩාගාරයට එන බද්දක් තමයි මේ සිගරට් තොගේ එකතු කරගෙන මේ ආයත වෙන කෙනෙක් ගන්න හදන්නේ. ඒ නිසා මේක ලබා නොදී යුතු කියන ස්ථාවරේ රත්නායක මහත්මයා ඉන්නවා. හරිද? ඒත් මේ කෝටි 315ක ණයක් දෙනවා. ඔබ හිතන්න මගාව තියෙන ඔහු සමහර ගිණුම් සමහර බ්ලැක් ලිස්ට් වෙලා තියෙනවා. මම ඒ වගේ ඉදිරිපත් කරන්න පුළුවන් අද ගෙනාවේ නේ. එතන මම මේ කියමින් ඉන්නේ. එතකොට ඔබ හිතන්න කටුවන ලංකා බැංකුවත් එතන තියෙන මුළු දේපල වික්කත් කෝටි 315ක් වටින්නේ. හරිද? ඒක කෝටි 315ක ලෝන් එකක් දෙනවා. සිගරට් තොග එක්රැස් කරගන්න. අපේක්ෂා කරනවා මම පීබී ජයසුන්දර මහත්තයා වෙන ප්‍රශ්න තිබ්බට ඒ වෙලාව ස්තුතිවන්තට මම දන්නවා ඔහු මෙන්දියත් වෙලා මේක වැඩි කරේ නැහැ. හරිද? ඔහු දන්නවා මේ මොකක් හරි යන බව. තේරෙනවද මේක මේ තාමත් දැනුවත්ව යන්න කිව්ව වැඩ. ඉතින් රයිට් අයුතුලාභ ලැබුණේ නැහැ කියනකොද? මම අහන්නේ ලංකා බැංකුව. කිසිත් ඔබ දැන් මේ සාමාන්‍ය ගමේ කෙනෙක් කුඹුරක් වගා කරන් රුපියල් 50000ක ලෝන් එකක් ගන්න ගියොත් මොකක්ද තියෙන ප්‍රශ්නේ? සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් තමගේ ව්‍යාපාරේ පවත්වාගෙන යන තන රුපියල් ලක්ෂ 5ක් 10ක් ඉල්ලුවොත් කොහොමද ණයක් දෙන්නේ? හැබැයි ලක්ෂ 31500. තනි පුද්ගලයෙකුට කිසිදු ගැරන්ටියක් නැතුව. ණය දෙන්නේ කොහොමද? සිගරට් තොගයක් රැස් කරගන්න. ඒ නිසා මේ මහජනයාගේ ධනය තමයි මේ බැංකුවල තියෙන්නේ. ඒ නිසා මේ බැංකුවේ සභාපති කංචන රත්වත්ත ඔවුන් තේරුම් ගත යුතුයි. ලංකා බැංකුවේ තියෙන්නේ මහජනයාගේ තැන්පතු. ඔබලා මේ සූදු කෙලින්නේ එම ජනතාවගේ සල්ලි වලින්. ඒවා මේ කංචන රත්වත්තගේ හරි මුදල් අමාත්‍යවරයාගේ හරි කබ්රාල්ගේ හරි ගෙවල් වලින් ගෙනලා මහා බැංකුවේ ලංකා බැංකුව ගොඩ ගහපු සල්ලි නෙමෙයි මේ. මේ වැවිලා මහජනයාගේ තැන්පතු. ඒතකොට තැන්පතු වල බාරකාරීත්වයක් තමයි
මේ තැන්පතු ඵලදායීතාවයෙන් යොදවමින් ඒවා බැංකුවට ආදායමක් උපයමින් ජනතාවගේ සංවර්ධනයට දායකත්ව වෙමින් තැන්පත්කරුවන්ට ලාභය ලබා දෙමින් ඒ කළමනාකරණය කරන්න දෙන්නේ. ඉතින් ඒ ධනය රිසිසේ මම තව ඒවා කියන්න මේ ලංකා බැංකුවේ දීලා තියෙන ණය ගැන. හරිද? ලංකා බැංකුව විතර මහජන බැංකුවේ. හරිද? මම ඉදිරියේදී ටික ඉදිරිපත් කරන්නම් අද අවශ්‍ය නැහැ මේ මාතෘකාව යන්න. ඒ නිසා මම කියන්නේ මේ මහජනයාගේ තැන්පතු රිසිසේ තමන් මේ කරන විගඩම තමයි මා එදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ. ඒ නිසා අද බදුවරා ණයහරා ඒ වගේම මේ කොවිඩ් වසංගත තත්ත්වයේ හරහා ඇතිලා තියෙන බිස්නස් ටික හරිද? මේවා තමයි අද අපි ආණ්ඩුවේ ගජමිතුරුන්ගේ ලාභ උත්පාදනය කර තැන් බවට පත් වෙන්නේ. අපිට තවත් ඇමතුමක් ලැබෙනවා අම්පාරේ සිට සම්බන්ධලා ඉන්න වසන්ත මහත්මයා ප්‍රශ්නයක් අහන්න අයබවන්. මන්ත්‍රීතුමනි කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 7800 ගණන් දක්වා මම හිතන්නේ ඉහළ ගියා මෑත ඉතිහාසයේ පළමු වතාවට. යම් පිරිසක් කියනවා මේක ආර්ථිකයේ හොඳ සාධනීය ලක්ෂණයක් කියලා. ඒ වගේම මේ ආණ්ඩුව ලැබුව යම් ජයග්‍රහණයක් කියලා. ඔබතුමා මේ කාරණේ එකඟ වෙනවද? ඒ වගේම මන්ත්‍රීතුමනි වරායේ සභාපතිවරයා දැන් දින 4කට කලින් නාලිකාවට ඇවිල්ලා කිව්වා මේ වරායේ ජැටියේ වික්කත් නැතත් 3500කින් දුවන්න පුළුවන් වරායේ දැන් 10000ක් සේවකයෝ ඉන්නවා කියලා ස්ථිර සේවකයෝ. මේ වරාය නැති කරලා තියෙන කියලා කියව ප්‍රසිද්ධිය. එතකොට ලංගමත් එහෙමයි විදුලි බල මණ්ඩලයත් එහෙමයි දැන්. ඇත්තට ඔබතුමාලගේ ආණ්ඩුවක් ආවොත් මොකද්ද මේ අතිරික්ත වෙනුවෙන් ගන්න තීරණය? මොකද්ද ඔබතුමාගේ යෝජනාව? බොහොම ස්තුතියි මේ මහත්මයා ප්‍රශ්නේ යොමු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔව් පළවෙනි ප්‍රශ්නේ තුම ඇහුවේ මේ කොටස් වෙළඳපොළේ. කොටස් වෙළඳපොළේ. විශේෂයෙන්ම දැන් අපේ රටේ ලෝකෙ බොහෝ කොටස් වෙළඳපොළවල් ඒ රටේ තියෙන ආර්ථිකයේ ස්වභාවය කොටස් වෙළඳපොළේ විද්‍යාමාන වෙනවා. ඒ කියන්නේ කොටස් වෙළඳපොළත් ආර්ථිකයේ ස්වභාවය පෙන්වන පැතිකඩක්. අපේ රටේ කොටස් වෙළඳපොළේම ආර්ථිකයේ ස්වභාවය පෙන්වන පැතිකඩක් නෙවෙයිද? උදාහරණයකට ගත්තොත් මම ඔබට කියන්නම්. අපේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 2020 පළමු කාර්තුවේ ඍණ 1.6යි. එතකොට අපි අහලා තියෙන්නේ ලංකාවේ ආර්ථික වර්ධන වේගයේ මෑත කාලේ ඍණ උනේ 2000 වසරේදී. එතකොට කටුනායකට බෝම්බ ගහලා, මහ බැංකුවට බෝම්බ ගහලා, දේවල බෝම්බ පුපුරලා, පෙට්‍රෝලියම් එකට ගහලා යුද්ධ විශාල ලෙස රාජ්‍ය පැත්තෙන් අසාර්ථක වෙලා තිබෙන කාලයක තමයි ආර්ථික ඍණ උනේ. ඊට පසු අවුරුදු 20කට විතර පස්සේ ආර්ථිකයේ පළවෙනි පතාවට ඍණ අගයක් දැක්වුවා 20 පළවෙනි කාර්තුවේ ඍණ 1.6යි. දෙවන කාර්තුවේ කීයද? දෙවන කාර්තුවේ ඍණ 16.3යි. ඍණ 16.3යි. ආසන වශයෙන් ගත්තොත් මේ අවුරුද්දේ ආර්ථික 2020 අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය ඍණ 4 සීමාවෙවත් පවතිනවා. ඒකට ආර්ථික වර්ධනය වෙච්ච නැති කඩා වැටිච්ච වර්ෂය. ඒ වගේ උඹට මතක ඇති ඔක්තෝබර් නොවැම්බර් වගේ මාසවල දවස් කීපයක් සමහර දවස්වල දවසට දෙපාරක් කොටස් වෙළඳපොළ වැහුවා. දවසට දෙපාරක් කොටස් වෙළඳපොළ වැහුවා. මොකද පවත්වාගෙන යන්න බෑ කඩා වැටෙනක පාලනය කරගන්න බැරුව වැහුවා. ඔබලගේම ප්‍රවෘත්ති වාර්තා කරන එකට මේ මාස දෙකකට කලින් මාස දෙකකට කලින් කොටස් වෙළඳපොළේ කඩා වැටීම පාලනය කරගන්න වහලා දැම්මා. අර අවස්ථා කීපයක් දින කීපයක් මේක වුණා. ඒක දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ 2020 අපි අවුස්සලා බැලුවොත් 2020 දී අපේ කොටස් වෙළඳපොළේ විදේශීන් කරලා තියෙන ආයෝජනය විදේශ සමාගම් විසින් මිලදී අරගෙන තියෙන ප්‍රමාණයන් මිලියන 800ක් විතර එළියට ගිහිල්ලා තියෙනවා. එනේ විදේශ සමාගම් කොටස් වෙළඳපොළේ ආයෝජන කරලා තියෙන මිලියන 800ක් එළියට ගිහින් තියෙනවා. විදේශ වලින් ඇතුල් වෙලා තියෙන මිලියන 200. ඒ කියන්නේ මිලියන 600ක් එළියට වැටලා තියෙනවා. ඒතර මේවා තමයි අපිට කොටස් වෙළඳපොළේ තත්ත්වය පෙන්වන දර්ශක. හැබැයි එහෙම දර්ශක තිබිදී එතුමා කියු පරිදි මේ සමාගම් කීපයක ඉතා වේගවත් වර්ධනයක් අත්පත් කරන් තිබෙනවා. ඉතින් අපි හිතන්නේ මේක බුබුලක්. මේක කිසිසේත්ම ඒ කියන්නේ ආර්ථිකයේ පැතුරුණු සියලු සාධකවල ප්‍රතිඵලයක් හැටියට මේක උඩට එනව නෙවෙයි. මේක ඉතාමත් සැලසුම් සහගත ලෙස කුමන්ත්‍රණකාරී ලෙස ආයුතු ලාභ ලබා ගැනීම වෙනුවෙන් දරන ප්‍රයත්නයකට අපිට දැන් හොඳම උදාහරණයක් ගන්න ඔබට කියන්නම්. එක්තරා පෞද්ගලික සමාගමක කොටසක මිලදා රුපියල් 700ට වගේ ඇවිල්ලා තියෙනවා. 650ට 700ට කිට්ටු කරලා තිබෙනවා.
හැබැයි ඒකේ මිලියන ගණනාවක කොටස් තිබුණා EPF එක ගාව. සේවක අර්ථසාධක අරමුදල ගන්න තිබුණා. ඔවුන් මීට සති දෙකකට විතර කලින් කොටසක් තිබුණා රුපියල් 400ට. 400ට තියෙන වෙලාව විකුණලා දැම්මා. හැබැයි සති දෙක තුනකින් මොකද වෙන්නේ ඒක? 600කට වඩා 600 700 අතර ප්‍රමාණ මට හරිය මිලක් අම්මා ගාව නැහැ. 600 700ක් අතර ප්‍රමාණයක් වල. ඒකට අපිට සැකයක් තියෙන ඇයි EPF එක? මේව වර්ධනයක් පෙන්눔 කරමින් තිබීදී තමන් අතේ තිබුණ කොටස් අත්තරියේ. ඒතර කවුද ඒ කොටස් ගත්තේ? ඊට පස්සේ මිල ඉහළ වැඩි වුණාම EPF එක ගත්තද? තමන්ගේ කොටස් 400ට අත්හැරලා ඒ කොටස්ම නැවත 700ට ගත්තද? ඒ නිසා මේ සූදුව ඔක්කොම නැවත කරන්න මං කියන්නම් සේවක අර්ථසාධක අරමුදලේ. ඔබට මතක ඇති අපි පෙන්눔 කරා 2008 2012 ඒ අවුරුදු 4 කබ්‍රාල්ලා සේවක අර්ථසාධක අරමුදලෙන් මේ කරපු සූදුව හරහා ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 2.5ක් වගේ මුදලක්. හරිද? සේවක අර්ථසාධක අරමුදල පාඩු වී තිබේ. හැමදාමත් මේ කබ්‍රාල්ලාගේ එක ප්‍රයත්නයක් තමයි මේ සේවක අර්ථසාධක අරමුදල හරහා කොටස් වල පොලේ සූදු කෙල්ලන්නේ. ඒ නිසා මේක සැබවින්ම ආර්ථිකය අත්පත් කරගන්න ලද වර්ධනයන්ගේ ප්‍රතිඵලයක් නොවේ. මේක ඒ නිශ්චිත මොහොතේ ඇති කරන ලද සමහර යටි ඩීල් ගනුදෙනු වල ප්‍රතිඵලයක් බව තමයි පෙන්වන්න කරමින් තිබෙන්නේ. මේක අපිට බලන් ඉන්න පුළුවන්. මොකද එහෙමනම් මේක අඩුම තරමේ මාස 3ක්වත් මේ තත්ත්වෙ පෙන්වන්න කරන්න ඕනේ. ඒක ඔබත් මාත් හම්බ වෙනවා. අපි බලමු. තව මාසෙක මොකද වෙන්නේ කියලා. ඉතින් මැදවැනි ප්‍රශ්නේ වරාය සම්බන්ධයෙන් අපි ඊට කලින් විරාමයක් ලබා ගමු දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක මැදිරියට. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි. කාර්යාලයත් පාසලත් ගෙදරටම ගෙනෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉන්ටර්නෙට් සබඳතාවය SLT මොබිටෙල්. ඔබේ අතළඟම තියෙන මහජන බැංකුව හරහා වෙස්ටර්න් යූනියන් මුදල් වැඩියෙන් ලබාගෙන රුපියල් මිලියනයක් වටිනා දිනුම් අවස්ථා ලබා ගන්න. සෑම ජයග්‍රාහකයෙක්ටම රුපියල් 10,000ක් වටිනා බඩු මල්ලක් 2021 ජනවාරි 31 දක්වා පමණයි. ස්පීඩ් ටෙස්ට් බයි උක්ලා පරීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ වේගවත් මහා අංක 1 ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල් නැවත නැවතත් සම්මානයෙන් පිදුම් ලබයි. අදම සම්බන්ධ වන්න. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර සානායක මන්ත්‍රීතුමා සමගයි මේ ජනහඬ අප සංවාදය පවත්වන්නේ. අර අපේ දයාබර ප්‍රේක්ෂකයා යොමු කර දෙවන ප්‍රශ්නයට අදාළ කාරණා කිහිපයක් අහන්න කැමැති. මේ වරාය සම්බන්ධයෙන් මේ දිනවල මම හිතන්නේ බොහෝ සෙයින් කතා බහට ලක්වෙන මාතෘකාවක් නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අර එතුමා ඉදිරිපත් කර ප්‍රශ්නෙත් ඒ වර්තමාන තත්ත්වයට ඔබතුමාගේ විග්‍රහයට අනතුවන්නේ කොහොමද කර්මන්ත්‍රිකා? පළමු කොටම අපේ මේ රාජ්‍ය ආයතනවල පිළිබඳ තිබෙන ප්‍රශ්නේ මම ඒකඟයි එතුමත් එක්ක. එන අපේ රටේ මේ තෙල් සංස්ථාව, වරාය අධිකාරිය, CTB එක, විදුලි බල මණ්ඩලය මේ වගේ ප්‍රධාන ආයතන බලයට පත්වෙන දේශපාලකයාගේ දේශපාලන වෙනුවෙන් පුරවන ආයතන බවට පත් වෙලා තිබෙනවා. පෞගේ කාලේ තෙල් සංස්ථාවට සේවකයෝ වැඩිපුර අම්පාරේ. එයි දයාගමගේගේ බිරිඳ තමයි නියෝජ්‍ය ඇමති. හරිද? කාලයක් තෙල් සංස්ථාව පිරුණේ නුවරින්. තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩල රත්පත් ඉන්න කාලේ. කාලයක් වරාය පිරෙන්නේ අම්පාරෙන්. කවුද මේ අෆ්රොෆ් ඉන්න කාලේ. ඊළඟ වරාය පිරෙන්නේ මාතරින් මංගල ඉන්න කාලේ. හරිද? ඒ කියන්නේ දේශපාලකයන් තමන්ගේ දේශපාලන බලය පවත්වාගෙන යාම වෙනුවෙන් මේ රාජ්‍ය ආයතන විශාල ලෙස පුරවලා තිබෙනවා. උදාහරණයකට ගත්තොත් තෙල් සංස්ථාවේ ඉන්න සේවකයෝයි IOC එකේ සේවකයෝ එක සංසන්දනය කරාම IOC තා කුඩා ප්‍රමාණයක මේවනවා තෙල් සංස්ථාවේ ඒ ශේෂ්ත්‍රයේ ඒ වගේ 3-4 ගුණයක සේවකයෝ පුරවලා තියෙනවා. CTB එක ගත්තොත් CTB එක ගත්තොත් දැන්ට තියෙනවා එක බස් එකකට සේවකයෝ 8 දෙනෙක් ඉන්නවා. හරිද? හැබැයි ඒ ඩ්‍රයිවර්ලා හිගයි. එක බස් එකකට සේවකයෝ 8 දෙනෙක් ඉන්නවා ඩ්‍රයිවර්ලා හිගයි. ඇයි? ආණ්ඩුවක් එනකොටම දේශපාලන පරිගැනීම් කියලා ඩ්‍රයිවර් කළමනාකරු කරනවා. ඩ්‍රයිවර් ඩිපෝ අධිකාරී කරනවා. මම දන්නේ. ඒතකොට ඒවා මුළුමනින්ම කඩා වැටලා තිබෙනවා. එක අවුරුද්දක් තියෙනවා CTB එකේ බස් තියෙන්නේ 4500 වෙලාවෙ. මිලියන 5000ක් පාඩුයි. මෙන්න එක බස් එකකින් ලක්ෂ 10ක් පාඩුයි අවුරුද්දකට.
හරිද? මට ඒක පෞද්ගලික බස් හිමිය කිව්වා. හරිද? ඒගොල්ලන්ට ඒ මිලියන 5000 දෙනව නම් බස් 5000ක් දාලා දුවනවා. හරි මම මේ කියන්නේ. එතකොට වරාය අධිකාරිය ගත්තත් ඔහු කියපේක ඇත්ත. එහි පවත්වාගෙන සේවක සංඛ්‍යාවට වඩා පුරවලා තිබෙනවා. දැන් එතකොට කරන්න ඕන මොකද්ද? කරන්න ඕන මේ රාජ්‍ය ආයතන බලයට පත් වෙන දේශපාලකයාගේ දේශපාලන වමනාවන් වෙනුවෙන් හැසිරෙන ආයතන බවට පත් වෙන එක වළක්වන්න ඕන. මොකද සමහර ඡන්ද කාලවල වේදික හැදුවේ මේ වරායි. වඩා ප්‍රසිද්ධයිනේ. හරිද? කැන්වසින් වලට ගෙනියන වරායින්. කැන්වසින් වලට ගෙනියන පෙට්‍රෝලියම් එකකින්. ඉස්සර ඡන්ද කාලේ පෝස්ටර් ගහන්න, ගිනි තියන්න, ගෙවල් වලට ගහන්න ගෙනිච්චේ පෙට්‍රෝලියම් එකකින්, CTB එකකින්. හරිද? ඒ නිසා මේ රාජ්‍ය ආයතන විනාශ කරා මේ පක්ෂ දෙක. හරිද? මම මේ රටේ ජනතාවට ඉල්ලා හිටින්නේ. ඔබට මේට වඩා හොඳ ප්‍රවාහන සේවයක් ලබා දෙන්න තිබුණා. ඔබට මේට වඩා අඩු මිලට තෙල් ලබා දෙන්න හැකියාව තිබෙනවා. ඔබට මේට වඩා අඩු මිලට විදුලි බිල ලබා දීමේ හැකියාව තිබෙනවා. ඔබට මේට වඩා රටේ ජනයාට සාහන සැලසීම සඳහා වරාය සංවර්ධනය කළ හැකියාව තිබෙනවා. මේ ධනය මේ කණ්ඩායම් දෙකක් විසින් පොදි බැඳගෙන තිබෙනවා. දේශපාලන උවමනාවට මේව නැති කරලා තිබෙනවා. එතකොට දැන් උත්තරේ මොකක්ද? විකුණන එකද? විකුණන එක නෙමෙයි උත්තරේ. උත්තරේ තියෙන මේ පුරෝපු අය දිහා බලලා නැවත පිරවීම නතර කරලා කාර්යක්ෂමතාවයකට මේවා ගෙනල්ලා ඒවා මෙහෙවියකි කණ්ඩායම්පත් ඒවා මෙහෙවන අයපත් කරන්න ඕන. ඒකට සුදුසු අයපත් කරලා දැන් සුදුසු අයදපත් කරන්න. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මට මතකයි ජනාධිපති වෙලා ටික කාලයක් කිව්වා රාජ්‍ය ආයතන ඒ ශේෂ්ත්‍රවල පිළිබඳ නිපුණතාවයක් තියෙන අයගෙන් පත් කරනවා කිව්වා. දියුණු කරන්න. නිපුණතාවයක් තියෙන අයගෙන් තමයි ඒවා දියුණු කරන්න කිව්වා. හරිද? ඊට පස්සේ මොකද්ද සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් තියෙනවා. ඒ මණ්ඩලෙන් තෝරලා තමයි මේ ආයතන වලට පත් කරන්න කිව්වේ. එහෙමද කරේ? නිවාස සංවර්ධන අධිකාරී සභාපති. නේද? මොකද්ද පොහොට්ටු පක්ෂ පාලක ලේකම්. මොකෙන්ද තීරණේ? මධ්‍යම පරිසර අධිකාරී සභාපති. එස් අමරසේකර නේද? මොකද්ද මේ ඒගොල්ලන්ගේ බඩි අපේක්ෂක ජනාධිපති ඡන්දෙ. හරිද? එහා මධ්‍යම පරිසර අධිකාරී සභාපති. හරිද? නාමල් රාජපක්ෂගේ මාමා හරි කොහෙද සංචාරක අධිකාරී අධ්‍යක්ෂකවරි අය ගුවන්තොටුපොළේ අධ්‍යක්ෂ තව නැන්දම්මා එයා ලංකේකේද කොහෙද හරිද මේ ඊයේපත් කරලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුවෙක්ට පත් කරලා තිබෙනවා රෝහිතගේ මාමා හරි තව මල්ලි කෙනෙක් පත් කරලා තියෙනවා සිරන්ති නෝනගේ සීසෙස් වල තානාපති කරලා මොකද්ද මේ පවුලක් දේශපාලනයත් පවුලක් රට පාලනය කරන පවුලක් විතර මේ මොකද මේ විශ්ම කර්මයම පවුලක්ද මේ අපිට තවත් ඒ නිසා මම මේ කියන්නේ හරිද මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනකොට කිව්වේ මේ ආයතන මේ සඳහා කාර්යක්ෂමව පත් කරනවා කියලා. එහෙම පත් කරලා නැහැ. පත් කරලා නැහැ විතරක් නෙවෙයි. සමහර ශේෂ්ත්‍රවල දැනුම තිබෙනා ඉල්ල අස්සුණා. මහා බැංකුවේ කීප දෙනෙක් අයින් කරා. ඒ වගේම TRC එකේ මේ ටෙලිකොම් එකේ කට්ටිය අයින් වුණා. TRC එක අයින් වුණා. එහෙමයි වෙලා තියෙන්නේ. අපිට එහෙනම් වැඩ කරන මිනිස්සු වැඩ කරන්න දෙන්නේ නැහැ. අපිට මේ PSN මහත්මයා බොහෝ වෙලා අධ්‍යයනගතේ හිටියා ඇඹිලි පිටියේ සිට සම්බන්ධලා ඉන්න PSN මහත්මයා අයබවන්. ආයුබෝවන් මහත්තයා මම ඇඹිලි පිටිය පදලංගල PSN දිසානායකතුමා මම කතා කරන්නේ. හොඳයි ප්‍රශ්න අපේ ගමට දැන් මේ වෙනකොට වෙනවා අවුරුදු 62ක් වෙනවා අපේ ගමට. එතකොට ගමේ අපේ ගෙදර ඉස්සරහින් යන ගමන් මාර්ගය අපේ ගෙදරට අපේ ගෙවල් වලට එන ගමන් මාර්ගය අවුරුදු 62කින් සංවර්ධනය කරලා නැහැ. අපි අවුරුදු ගණනාවක් ඉල්ලා හිටියා රුපියල් ලක්ෂ 5ක් දෙන්න අපි ශ්‍රම දායකත්වයෙන්වත් අපේ ගමේ පාර හදනවා කියලා. හැබැයි එහෙම පාර හදලා දෙන්න බැරි රජයවල් මේ දැන් සීනි බදු වංචාවෙන් කෝටි 1000ක මුදලක් රජය පාඩු ගන්නවා. එතකොට මේ කෝටි 1000 රජය අය කරගත්තොත් අපේ ගමේ වගේ පාරවල් කොච්චර හදන්න පුළුවන්ද? මගේ ප්‍රශ්නේ යන්නේ ඒකයි. බොහොම ස්තුතියි මේ PSN මහත්මයා කියන්නේ මේ රටේ පොදු ජනතාව ඡන්දෙ දීලා ආණ්ඩුව හදාගෙන හිටුවට ඒක ඒගොල්ලන්ගේ ආණ්ඩු කියලා ඒවා ඒගොල්ලන්ගේ ආණ්ඩු නෙවෙයි මත තබා ගන්න. ඇඹිලි පිටියේ එමෙත සූරියවැවි මැදිරිගිරි කැපිතිගොල්ලෑවි මේ ආදී ග්‍රාමීය ජනතාව මේ පාලකයන් බලයට ගෙනීම සඳහා ඡන්දේ පාවිච්චි කරනවා. හැබැයි ඡන්දේ පාවිච්චි කරලා ඒගොල්ලෝ සතුටු වෙනවා ආණ්ඩුවක් හැදුවා කියලා රතිඤ්ඤාපත්තු කරනවා. මේ දවස්වල නම් වැඩිපුර මොකද කිරිබත් කනවා. ඇයි ආණ්ඩුවක් හදලා? පව්. ජනතාවට විශාල අපේක්ෂාවන් තිබුණා බලාපොරොත්තු වෙන මේ පාලකයෝ හදන්නේ. හැබැයි ඔබ ඉතා හොඳින් තේරුම් ගන්න ජනතාව
මේ ආණ්ඩුව ඕගොල්ලන්ගේ කියලා හිතුවට මේ ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නැහැ. හරිද? මේ ආණ්ඩුව හිතන්නේ තමන්ගේ පවුල, තමන් වටේ ඉන්න ඥාතීන් ටික, තමන් වටා ඉන්න අර සහචර ව්‍යාපාරිකයෝ සහ ප්‍රාඩ කණ්ඩායම. ඒගොල්ලෝ තමයි ආණ්ඩුව. රනිල්ගේ ආණ්ඩුවත් ඔහොම තමයි. ජනතාවගේ ආණ්ඩුව නෙවෙයි. යා වටේට රනිල් වික්‍රමසිංහ බලයට පත් වෙනකොට හැමදාම හරිද කොහෙවත් වෙලා චරිත රත්වත් තියෙනවා. දැන් කොහෙද දන්නේ ඉන්නේ? එන්දා පාස්කර ලිංගම් ගොඩ බහිනවා. දැන් කොහෙද දන්නේ ඉන්නේ? හොයලා බලන්න දැන් කොහෙද ඉන්නේ කියලා. චරිත රත්වතලම රට බාර දෙන්නේ. පාස්කර ලිංගම් තමයි රට බාර දෙන්නේ. දැන් මන් දන්නේ ආණ්ඩු පරදිනකොට චරිත රත්වත කොහෙද දන්නෙත් නැහැ, පාස්කර ලිංගම් කොහෙද දන්නෙත් නැහැ. ඉතින් ගමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂික විතර ඡන්දෙ දීලා රනිල්ගේ ආණ්ඩුවක් හදනවා කියලා. ඒගොල්ලෝ වෙනුවෙන්. ඉතින් ඒ වගේම තමයි මේ ජනතාව හිතනවා ගෝඨාභයලාගේ නේද? රාජපක්ෂලාගේ ආණ්ඩුව හදන නෑ. ඒගොල්ලෝ ආණ්ඩුව හදාගන්නේ ඒගොල්ලෝ වෙනුවෙන්. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් හදපු ආණ්ඩුවක් තමයි අවුරුදු 62ක් තිස්සේ එතුමා කියන පරිදි එතුමාගේ පාර හදන්නේ නැත්තේ. ඕනනම් ජංගම සේවයක් ආපුවාම මොකද්ද අර එතුමා යනවනේ මොකද්ද ගම සමග පිළිසඳරක් නේ. ඉතින් ඒකට ගිහම පාර හදලා දෙනක පාර හදලා දෙයි. ගම් තියෙනවා 42000ක් ලංකාවේ. හරිද? ඔහොම ගිහලා ප්‍රශ්න විසඳනවා. ග්‍රාම සේවක කොටස් තියෙනවා 14000ක්. අඩුම තරම ග්‍රාම සේවක කොටස් එක දවස ගානේ දින 14000ක් ඕන. 3650 කියන්නේ අවුරුදු 10යි නේද? ඒ කියන්නේ 10000 ඒක නා අවුරුදු 30යි 35ක් විතර යනවා. දැන් හරිද? මම මේ කියන්නේ හරිද? මේ විකාර නෙවෙයි. ඒවට ආයතන තිබෙනවා, ඒවට නිලධාරීන් තිබෙනවා, ඒකට මැදිහත් ටීම් තිබෙනවා. මාර්ග සංවර්ධනාධිකාරිය සතු මේ පාරවල් තියෙනවා, කැඩිච්ච තැන් තියෙනවා. ඒ අපිට ඒ අධිකාරිය කැඳවලා මෙතන කැඩලා තියෙන මෙතන මේව පාසල් පද්ධතිය ගත්තොත් අද තියෙනවා වැසිකිලි නැති පාසල් මොනවද, පිට්ටෙන් නැති පාසල් මොනවද, ගොඩනැගිලි පාසල් මොනවද, විද්‍යාගාර නැති පාසල් මොනවද, පුස්තකාලය නැති පාසල් මොනවද, ගුරුවරු හිග පාසල් මොනවද කියලා වාර්තාවක් තියෙනවා. ඒකට දෙපාර්තමේන්තුව තිබෙන, ඒකට ආයතන තිබෙන, ඒක සංඛ්‍යාලයකින් දෙපාර්තමේන්තුව වාර්ෂික එළි දක්වනවා. ජනාධිපතිතුමා මොකද කරන්නේ? ඒවා මේසෙට අරන් දකුණු පළාතේ මෙච්චර තියෙනවා, අපි මේ අවුරුද්ද මේක කරන්න. බස්නාහිර පළාතේ මෙච්චර තියෙනවා, අපි මෙච්චර කොටසක් කරන්න. අවුරුදු 5 කට අපි මේක සම්පූර්ණ කරන්න. එහෙම නැතු මේ ගමකට ගිහිල්ලා පිට්ටනිය හදන හෙට පිට්ටනිය මොකද්ද මේ? හොඳයි. අඩුමතරම තුමා යන්නේක් ගැන මම සතුටු වෙනවා. හැබැයි මම එකයි කියන්නේ ඕකෙන් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කළ යුතු වන්නේ පොදු ජනතාව ගැන කල්පනා කරන උවමනාවක් වෙන පාලනයක් අපේ රටේ ගොඩනැගිය යුතු තිබෙනවා. ඇත්තටම මම කැමතියි දැන් පොදු ජනතාවගේ මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවදීන් ඉඳලා ක්‍රියා කරන මහජන නියෝජිතයෙක් හැටියට දැන් අපි COVID-19 වෛරසය නිසා රටේ ප්‍රශ්න තිබෙනවා. මොකද ඒක හංගන දෙයක් නෙමෙයි, මේක බරපතල තත්ත්වයක්. නමුත් රජය සහ අනිකුත් අංශ එක් වෙලා මේ වෛරසය ව්‍යාප්තියෙන් ගොඩ එන්නේ ක්‍රියා කරන්නේ. දැන් මේ අතරතුර ජනතාවට ලැබෙන සහනය, ජනතාවට ජීවත් වෙන්න ලැබිය යුතු සහන පිළිබඳව යම් අවස්ථාවල රජයෙන් නිවේදනය කරනවා. විපක්ෂ දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් හැටියට, හිනායකයෙක් හැටියට ඒ ජනතාව මේ වෙලාව අපේක්ෂා කරන්නා වූ සහන ඔවුන්ට නිවැරදිව ලැබිලා තිබෙනවද කියලා ඇහුවොත් ඔබතුමාගේ ප්‍රතිචාර කුමක්ද? මගේ පළවෙනි ප්‍රශ්නේ මේ කොවිඩ් ගැන. ඔබ මේක පූර්විකාව ගත්තොත් දැන් ඔබට මතකයි අපේ පළමු මට ඉතින් මාර්තු 9 වගේ රෝගිය හම්බුනාට පස්සේ මාර්තු 19 රට වහනවා පළවෙනි රැල්ල. ඒක ජූලි මාසයේ වගේ වෙනකොට සම්පූර්ණ පාලිත තත්ත්වයට ගේන සමත් වෙනවා. අපිට එවැනි පාලිත තත්ත්වයට ගේන්න පුළුවන් උනේ ඇයි? මුල් අධීරයේ තිබුණ එක තමයි මුළු මහා සමාජයේම ඒකමතියකට ආව, එක තැනකට ආවා. හරිද? සෞඛ්‍ය නිලධාරියත් කියන්නේ එකදී. මාධ්‍යවේදියෙක් හැටියට ඔබ කියන්නේත් ඒදී. දේශපාලකයෙක් හැටියට මම කියන්නේත් එකදී. ඒකට මෙදියත් තුන හමුදා යාන්ත්‍රණය කියන්නේත් එකමදී. සමාජය තුල එම කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා, පැතිරවීම වැළැක්වීම සඳහා මුළු සමාජයේම එක තැනකට ආවා. ඒකයි වැදගත්. ඒකයි ආණ්ඩුවේ කාර්යභාරයක් තිබුණා. ඒක අපි ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. රජයට, දේශපාලන ව්‍යාපාරات, අපේ සෞඛ්‍ය අංශ, හමුදා යාන්ත්‍රණයන්, අපේ මේ විශේෂයෙන්ම PHI මහත්තුරු, මේ මුළු සමාජ සංස්ථාවන්ම එක තැනකට ආවා. මේක මේ මර්ධනය. ඒ නිසා අපි ගමන් කිරීම නතර කරමු. අපි අතසේදීම කරමු. මුව වැස්ම දාගනිමු නේද? ඊට පස්සේ අපි මීටරේ දුරින් ඉනිමු නේද? අනවශ්‍ය ගමන් නොයයිමු. කියලා මුළු සමාජෙම ඒකමතියකට ආවට පස්සේ පරාද කරන්න පුළුවන්.
හැබැයි ඒක පරාද වුණාට පස්සේ මොකද කරේ? මේක සම්පූර්ණ ලිහිල් කරා. ලිහිල් කරලා මොකද කිව්වේ? නෑ ලෝකෙන් හොඳටම කරලා තියෙන මම. අනිත් රටවල් වලින් මට එක එක ඒවා කියන්නේ නෑ. ඒ වගේ ඉන්න එපා. මම කරපු දේ ගැන කවුරුත් කියන්නේ. සෞඛ්‍ය අමාත්‍යතුමා කිව්වා මේකේ පළවෙනි මොකද්ද කුසලානේ ජනාධිපතිතුමාට. දෙවෙනි කුසලානේ අගමැතිතුමාට. මම දැක්ක තව ආයේ ඡන්ද පෝස්ටරයක් ගැහුවා කොවිඩ්-19 ජයගත් දිනවමු. ඒතර මුළු අර තිබුණ ඒකමතිය බින්දා. බිඳලා ඉවල ඊළඟ එක එනකොට අර සමාජයේ එක තැනකට ගෙනලා තිබුණ දේ සමාජෙ ලිහිල් වෙන්න පටන් ගත්තා. සෞඛ්‍යංශ වලින් එකක් එනවා, හමුදාවෙන් තව එකක් එනවා, ජනතාව තව එකක් හිතනවා නේද? මේක ලිහිල් වුණා විතරක් නෙවෙයි ඊට පස්සේ හිතනවා මොකද්ද? එක්කෙනෙක් කියනවා මතුරුපු වතුර තියෙනවා ඒවා ගිහිල්ලා ගඟට දාපුවම හරියයි කියනවා. කුණ්ඩල ශක්තිය මේක පරාද කරන්න පුළුවන් කියනවා. ඔබ දැක්කද පළමු එකේදී කුණ්ඩල ශක්තිකාරයෝ දැක්කද? නෑ. පළවෙනි එකේදී විද්‍යාත්මකව මේක පරාජයට පත් කිරීම සඳහා සමාජයේ තියෙන වගකීම, සමාජයේ තියෙන දරාගත යුතු පංගුවත් ඊට හොඳින් තීරුම් අර එක තැනකට වෙලා පරාද කරා. හැබැයි ඊට පස්සේ නෑ මේ කුණ්ඩල මේ මොකද්ද තියනවා නේද? ඒ යෝගින්ද මොකද්ද ඒකෙන් තමයි මේක පරාද කරන්න පුළුවන්. ඉතින් යා කියන මම තමයි නාවික හමුදාවේ පරාද කරේ මෙහි පරාද කරේ බොරු හොඳේ. හරිද? ඉතින් ඔන්න කට්ටිය හිතන්න පටන් ගෙන කුණ්ඩල ශක්තිය මේක ඉවර කරගන්න පුළුවන් කියලා. තව කෙනෙක් ඇවිල්ලා කිව්වා නෑ මං ගාව පැණියක් තියෙනවා ගැහුවොත් টොප් එකපාර බොන්න ඕන ජීවිතේට ආය හැදෙන්නේ නෑ කිව්වා. හරිද? ඊට පස්සේ පැණිකාර වෙන්න පටන් ගත්තා. ඉතින් සෞඛ්‍ය අමාත්‍යතුමී එක බොනවා. අර කවුද දේශීය වෛද්‍ය සෞඛ්‍ය අමාත්‍ය නේද? අර නිකන් රයිගමේ ගම්පලේ වගේ දවස්වල එහෙට මෙහෙට අරයි යනවා. මාධ්‍ය නාලිකා ගෙනල්ලා ඒවා මහා මේ තියෙන තත්ත්වයටත් වඩා වැඩි මහා චිත්‍රයක් හදනවා. සමහර අමාත්‍යවරු ගිහිලා දෙනවා මේ පැණි පෙරන්න ලොකු මොකද මැෂින් පරිත්‍යාග කරනවා. හරිද? කතානායකතුමා ගාවට අරගෙන යනවා පාර්ලිමේන්තුවට අරගෙන එනවා. හරිද? මොකද කරේ? සමාජයේ මුළුමනින්ම විසිරුණා. සමහර හිතුවා කුණ්ඩල ශක්තිය හරියොත් කරුවා, සමහර හිතුවා ගඟට මුට්ටිය දැම්මොත් හරියයි කියලා, සමහර හිතුවා පැණි බිව්වොත් හොඳයි කියලා. තව පැණිකාරයෝ මතුවෙන්න පටන් ගත්තා. නේ තව එක්කෙනෙක් ඔන්න ඔය මම දැක්කා අනුරාධපුරේ. ඕගොල්ලෝ ගෙවල් පැත්තේ. කවුද මේ? ක්‍රිටිකල්. ඉතින් රිටිකල පැත්තෙන් ඔන්න එක පැණිකාරයෙක් එන්න පටන් ගත්තා. මම දැක්කා අද තව පැණිකාරයෙක් ඇවිල්ලා තියෙනවා නේද? රිටිකල පැත්තේ ආදයක් කියලා මම ආගෙන මේ උකුසු බිත්තර එහෙම ඒවා එක් රැස් කරලා පොඩි කරන එකට දඬුවම් දෙන උකුසගෙන අපි එහෙම සංරක්ෂණය කරන පක්ෂී. හරිද? උකුසු බිත්තර පොඩි කර යනවා කිව්වා. හරි මොකද උනේ? මුළු සමාජෙම ලිහිල් කරන එකට ගියා. සමාජ අවධානය ගිලි වුණා. ඊට පස්සේ මොකද උනේ? මතුවෙච්ච එකක් පාලනය කරගන්න බැරි වුණා. තේරුණාද? මේකට මුළුමනින්ම මේ ආණ්ඩුව වග කියනවා. මොකද ඒකමතියකට එක තැනක ඉඳන් මේක පරාජයට පත් කිරීම සඳහා සියලු සමාජ සංස්ථාවන් සහ පොදු ජනයා පෙළ ගැහිලා තිබුණ එක මුළුමනින්ම විසිරුවලා දැම්මා. හරිද? ඊට පස්සේ සාමාන්‍යකරණය කරන්න පටන් ගත්තා. කොවිඩ් සමග ජීවත් වෙමු. කොවිඩ් නේ වෙන අපිට කරන්න දෙයක් නැහැ. මේක තමයි ජීවත් වීම තමයි අපිට බොරු මේවා හොඳයි. ඒවා හදපු මත අපිට අපරාධ කරන්න තිබුණා. අපි අපරාධ කරේ පළවෙනි සැරේ. හරිද? ඒ නිසා මුළුමනින්ම ලිහිල් කරන්න ලක් කරා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ ඒ හරහා මිනිස්සුන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ක්‍රියාකාරකම් යන හිටින්න පටන් ගත්තා. සමහර තැන්වල වහන්න පටන් ගත්තා. වහන තැන්වල මිනිස්සු පාරට බහින්න පටන් ගත්තා. මාස 2-3 වහලා තියෙනවා පටන් ගත්තා. ඊට පස්සේ PCR කරන එක අඩපණ කරන්න පටන් ගත්තා. ඉස්සෙල්ලම PCR එකක් ඉස්සෙල්ලම හොස්පිටල් එකට PCR එකකින් පොසිටිව් වුණාම හොස්පිටල් එකට ගෙනියනවා. ඊළඟ එළියට දාන්න කලින් නැවත PCR එකක් කරනවා. ඊට දෙවෙනි PCR එක නතර කරා. දින 14 නම් කොහොමද ගෙදර එවන්න පටන් ගත්තා. ඉස්සෙල්ලම ආශ්‍රිතයෝ ගෙනිච්චා නිරෝධායන මධ්‍යස්ථාන වලට. දැන් ආශ්‍රිතයෝ ගෙදරම තියෙනවා. අර මුළු එකම මොකද උනේ? අවුල් ජාලාවක් බවට පත් වුණා. අවුල් ජාලාවක් බවට පත් වෙලා මට මතකයි මොකද ඖෂධ ඇමති කිව්වා සුදර්ශන පැණිය. නේද? මේක හොයාගෙන තියෙන මේක තමයි අපේ දේශීය. මම මේ කියන්නේ කිසිසේත්ම අපේ දේශීය පාරම්පරික හෙළ වෙදකමට හිංසා කරන එකක් නෙවෙයි. අපේ ගම්වල මමත් අර බෙහෙත් කරලා තියෙන ගම්වල. හරිද? අපිට එහෙම හෙළ වෙදකමක් තිබුණේ. පාරම්පරික වෙදකමක් තිබුණා. අපිට ගෙඩි වලට කුඩා ගෙඩියකට බෙහෙත් කිරීමේ හැකියාවක් තිබුණා. අපේ ගම්වල අපේ සීයලා අපිට කියලා දුන්න පරම්පරාවක අපි සීයලා බෙහෙත් අඹර දිහා බලන් ඉඳලා තියෙනවා. තේරුණාද? ඉතින් මම කියන්නේ එහෙම වෙදකමක් අපිට තිබුණා. අවුරුදු 2000කට වඩා පැරණි. අර අපේ පුස්කොළ පොත්වල අපේ පැරණි ග්‍රන්ථවල ලියවිච්ච විශාල දැනුම් සම්භාරයක් තිබුණා. හැබැයි මොකද කරේ? ඒවා ඔක්කොම පැත්තකින් තියලා මේ කාලියම්ම වැහිලා එක්කෙනෙක් ඇවිල්ලා කියනවා තව කෙනෙක් කවුද පැරණි නායකයෙක් මෙවිලා ඇවිල්ලා කියනවා තව කෙනෙකුට මොකද්ද තව මෑණියෙක් කිව්වා කියලා මොකද්ද කරපු විකාරය. ඒ නිසා මුළු සමාජෙම ලිහිල් කරන ලක් කරලා මේක හරිද ව්‍යසනයක් බවට පත් කරා. ඒකේ ප්‍රතිඵල හැටියට අන්තිම සෞඛ්‍ය අමාත්‍යතුමිය නේද මේකේ ගොදුරක් බවට අදපත් වී තිබෙනවා. ඒ යම් කාර්යභාරයක් කරන්නේ. ඒත් ඇය සෞඛ්‍ය ශේෂ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට මම හිතනවා
ඇය අමාත්‍ය ධූර ලබා ගත්තට පසුව මම ලංකාවේ අපේ ලොකුම සෞඛ්‍ය ප්‍රශ්නයට ආවා. නිසා ඇයට ලොකු පීඩනයක් තියෙන ඇති ඒක වෙනම දෙයක්. ඇය කාර්යයකුත් කරන්න නැති අපි ඒකත් පිළිගන්නවා. හැබැයි මම එකයි අහන්නේ. ඇය පැණි බොන්න ගියේ මොකටද? ඇය කල දාන්න ගියේ මොකටද? ඒකෙන් සමාජයක් කොතෙන්ද ගෙනියන්නේ? ඇයනේ සෞඛ්‍ය පිළිබඳ විශේෂ බලධාරිතුමී. තරම් කෙනෙක්. ඒ නිසා මේක මුළුකෙන් ව්‍යසනයකට මේක විසිරෙන්න පටන් අරගෙන මේක අද ව්‍යසනයක් බවට පත් වෙනවා. මම හිතනවා අදත් මේක පාලිත තත්ත්වයක් කිව්වට පාලිත තත්ත්වයක් නෙවෙයි දැන් තියෙන්නේ. ඇත්තටම දැන් අර ව්‍යාප්තිය නිසා නැත්තම් මේක කොවිඩ් තවදුරටත් ව්‍යාප්තිය වළක්ව ගන්න. දැන් ලෝකයේ අනිත් රටවල් එන්නත් පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. අපි දැක්කා ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා ඉන්දියාවෙන් අපිට එන්නත් ලැබෙනවා කියලා. ඒ වගේම තවත් එන්නත් පිළිබඳව අපි අවධානයෙන් ඉන්න අනාගතයේ මොකද දැන් මේ වෛරසය පාලනය කරන්න. දැන් මේ එන්නතක් ලබා දීම හරහා මේ රටේ දැන් තිබෙන තත්ත්වයක් එක්ක කල්පනා කරලා බලනකොට මේක පාලනය කරන්න මර්ධනය කරන්න අපිට කොච්චර කල් යයිද කොහොමද කරන්නේ? ඇත්තට ඒක මට උපකල්පනය කරන්න බෑ. ඒ කියන්නේ ඒක විද්‍යාත්මක සාධක මත පැතිරීමේ ස්වභාවය මත එන්නති මේක පාලනය වෙන ආකාරයත් එක්ක ගණනය කරලා කරන්න ඕන තියෙන එකක්. කෙසේ වුවත් අවසන් වශයෙන් ගත්තොත් දැන් ලෝකයේම විශ්වාසය තබලා තිබෙන්නේ මේ එන්නත මත. ඒක අපි තේරුම් ගන්න ඕන. අපි අත්දැක බැලීම් කරමු. අපිට නව පර්යේෂණ කරමු. ඒවා පිළිබඳ විවෘතයි අපි. විවෘත මනසින් අපි ඒවා දිහා බලන්න ලෑස්ති. හැබැයි මේ ව්‍යසනය ඇවිල්ලා තිබෙන මට්ටම එක බලපුවාම දැන් ලෝකෙම බහුතර ප්‍රතිශතයක් ඒකමතික භාවයට මෙන් තිබෙනවා. වැක්සින් එකක් කරා තමයි මේක මර්ධනය කළ හැකි වන්නේ කියලා. ඒ නිසා ආණ්ඩුව කළ යුතු වන්නේ මේ අපේ ජනතාවට අවශ්‍ය ප්‍රමාණය මම දැක්කා හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂකලා නලින් ජයසිංහ මහත්මයා කියලා තිබුණා 70%ක්වත් අඩුම තරමේ එන්නත් කරන්න වෙයි කියලා. ඒක ලක්ෂ 140ක්. දෙපාරක් එන්නත් කරොත් ලක්ෂ 280ක්. සාමාන්‍යයෙන් අපේ රටේ ඔය අවුරුද්දේ ළමයි ඉපදෙන්නේ 3,30,000ක් වගේ. අපේ ඔවුන්ට එන්නත් කරන්නත් අපි කොච්චර වෙහෙසක් දරනවද? ලක්ෂ 280කට අපිට එන්නත් කරන්නේ කොහොමද? ඒ සඳහා අපිට තිබෙන කාර්ය මණ්ඩල මොනවද? ඒවා අපි පුහුණු කරලා තිබෙනවද? ඒ දෙන ස්ථාන මොනවද? ඒවට ගෙන යන්නේ කොහොමද? ගබඩා කරන්නේ කොහොමද කියන යටිතල පහසුකම් සංවර්ධනයක් ගැන ආණ්ඩුව කල්පනා කරන්න ඕන. අපිට තාමත් වාර්තා වෙලා නැහැ ආණ්ඩුව ඒකේ ඉන්නේ කොතනද කියලා. මේ නිසා ආණ්ඩුව මේක තමයි අපි එන්නත් කරන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න ඕන. ඊළඟ එන්නත් ලබා ගැනීම සඳහා ලෝකෙව දැන් පොරයක් මතුවලා තිබෙනවා. ඒ නිසා අපිට මේ සමාගම් මරා එන්නත් ලබා ගැනීම සඳහා තිබෙන යාන්ත්‍රණය කුමක්ද? එහෙම නැත්නම් ඉන්දියාවෙන් අපිට දෙන ලක්ෂ 6 හෝ WHO එකෙන් අපිට එකඟ වෙලා තියෙන ලක්ෂ 42 හෝ ප්‍රමාණවත් නැහැ මේ අර්බුදයට. ඒතරින් එහා වෙළඳපොළෙන් මිලදී ගැනීම සඳහා අපි මේ සමාගම් එක කොච්චර එකඟතාවයන්ට ඇවිල්ලා තිබෙනවද? කොච්චර ඉල්ලුම් ප්‍රමාණයක් කරලා තිබෙනවද? ඒ සමාගම් වලින් කවර දිනවලට අපිට දෙනවා කියලා එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවද? මේ සාධක මත තමයි තීරණය වෙන්නේ. මේ එන්නත හරහා මෙම වෛරසය පාලනය කරගන්න කොච්චර කාලයක් ගත වෙයිද නැද්ද කියන එක. දැන් අපේ රටේ තියෙන ආර්ථිකයත් එක්ක ගරු මන්ත්‍රීතුමනි අපිට දැන් මේ එන්නත මිලදී ගන්න සිද්ධ වුණොත් දැන් ඔබතුමා කියන ආකාරයට අපේ 70%ක්වත් එන්නත් කරණය කළ යුතුයි නම් මේ පවතින ආර්ථික තත්ත්වයක් එක්ක අනාගත අභියෝගات එක්ක මම කල්පනා කරන්නේ අපි කොහොමද ඒක ලබා ගැනීම සඳහා අපේ කළමනාකරණය කරගන්නේ ඒවට තමයි ආණ්ඩුව ඉන්නේ. දැන් ඔබ හිතන්න බිලියන 650ක් මුදල් අච්චු ගහලා තිබෙනවා 2020 වසරේ. බිලියන 650. ජනවාරි මාසේ දක්වා විතරක් සීනි වලින් ආණ්ඩුවට බද්දා හිමිලා තියෙන බිලියන 10ක්. මා දැක්කම මේ ගණන් හිලව හරියටම දන්නේ නැහැ. මා දැක්කා ආණ්ඩුව කියලා තිබුණා බිලියන 10ක් ඕන මම දැක වාර්තා කළ තුන බිලියන 10 අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් සීනි වල බද්දා හිමිවීමම බිලියන 10යි. සල්ලි මච්චු ගාලා තියෙන බිලියන 650. බිලියන 650 සල්ලි මච්චු ගාලා තියෙන. ඒ වගේ මිලියන 880ක කුළුණක් හදන්න යනවා. මේ අවුවස් ගිහිලා කොහෙද රත්නපුරට. අර මගේ ප්‍රතික්ෂේප කරන්නේ මම කියන්නේ. හැබැයි ආණ්ඩුව තීරුම් ගන්න ඕන තුම අවශ්‍යතාවයන් ප්‍රමුඛතාවයන්. අපි ගාව තියෙන ප්‍රශ්න ටික එක බාස්කට් එකකට දාගන්න ඕන. අපි ගාව තියෙන සල්ලි ටික තව බාස්කට් එකකට දාගන්න ඕන. දාලා බලන්න ඕන මොකද්ද? මේ ප්‍රශ්න බාස්කට් එකේ තියෙන ප්‍රමුඛතාවය මොනවද? ඒවා විසඳීම සඳහා අපි සල්ලි බාස්කට් එකේ කොච්චර සල්ලි දිනවද? දැන් මම හිතුවොත් හිතනවා අපේ රටේ ප්‍රමුඛතම දේ තමයි
මෙම කොවිඩ් වසංගතය තවදුරටත් පැතිරවීම වළක්වා ගැනීම. දැන් 280 ගණනකට විතර මිය ගොස් තිබෙනවා. තව ආසාදිතයක් මම හිතන්නේ 900ක් වාර්තා වෙලා තියෙනවා. අදත් 800කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බව දැන් වාර්තා වෙනවා. ඒතර මේ ඔක්කොම ගත්තාම මේක වැඩි ශීඝ්‍රතාවයක් ඇවිල්ලා තිබෙනවා. මා දැක්ක වෛද්‍යවරු විතරක් 43 දෙනෙකුට වෙළඳී තිබෙන බව වාර්තා වෙනවා. එතකොට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේක දැන් එමින් තිබෙනවා. එතකොට ඒක ඔක්කොම අඩපණ වුණොත් මම කියන්නේ කොවිඩ් නිසා නෙවෙයි. අපේ රෝහල් පද්ධතිය හැමදාමත් අපිට ඉඩමදිව තිබුණේ. හරිද? හදවත ඔපරේෂන් එකක් කරන්න මාස 7-8 පොලිමේන්ට තිබිලා තියෙනවා. සමහර රෝහල් වල ඇඳන් නැහැ. ඇඳ යට ලෙඩ්ඩු බංකූඩ ලෙඩ්ඩු නේ මෙහෙම තිබෙන්නේ. ඉතින් මෙහෙම සෞඛ්‍ය පද්ධතියකට මේක ඇවිල්ලා එල්ල කරන ප්‍රහාර විශාල බිඳ වැටීම් ලක් කරනවා. ඒ නිසා මේ යන්නේ කොවිඩ් වලින් නෙවෙයි. මේ යන්නේ හෘද සත්කම් කරගන්න බැරුව. මේ යන්නේ පිළිකාවට බෙහෙත් ගන්න බැරුව. මේ යන්නේ වෙනත් අසනීපකට බෙහෙත් ගන්න බැරුව. ඒ නිසා මේක තමයි මේ නිශ්චිත මොහොතේ තියෙන වග ප්‍රමුඛතම කාර්ය. ඒ නිසා ආණ්ඩුව Taman සතුව තියෙන ධනය නේද වැය කරන්න ඕනකම තිබෙන්නේ මේකරේ. නමුත් මා හිතන්නේ ඉතින් ජනතාව ගැන හිතන ආණ්ඩුවක් නම් එහෙම කරන්න ඕනේ. එහෙම නැතුව ඉන්දියාවේ ලක්ෂ 6ක් නිකන් දෙනවා කියලා ආඩම්බරෙන් රටට පාරම්පාන ජනාධිපතිවරයෙක් නම් ඇති පළක් නැහැ. අපිට කෑගල්ලේ සිට තවත් ප්‍රේක්ෂකයෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ සුමන රත්න මහත්මයා අයබවන්. මොනසේකර මහත්මයා කෑගල්ලෙන් කතා කරන්නේ. ප්‍රශ්නේ අහන්න මහත්මයා. අයබවන් තීරණලා එතනින් ඔබතුමාට මම සුබපතනවා. ඔබතුමා කරන වැඩසටහන තමන් අත්‍යවශ්‍ය ගෞරවයක් වශයෙන් පිළිගන්නා අතර මම අනුර කුමාර දිසානායක මහත්මයාට මගේ ආරාධනාව ප්‍රශ්නේ අහන්න ඇහෙනා මදි වගේ. අනුර කුමාර දිසානායක මහත්මයා ඔබතුමාලා ඇත්ත වශයෙන්ම මේ රටේ ඇත්ත දකින්න හොඳ පුරවැසිය වශයෙන් අපි දකිනවා. මොම වෙලාවකම අනුර කුමාර දිසානායකලා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාවා දීලා ගිය සමාජිකයෝ ඉන්නවා. නමුත් අනුර කුමාර දිසානායක මහත්මයා කියන්නේ හොඳ බුද්ධිමත් මේ රට ගොඩ ගන්න පුළුවන් හොඳ නායකයෙක්. ඇත්තෙන්ම අපි ගරු කරන ඔබතුමාට ඔබතුමාලා ඉන්න තමයි මේ රට මේ විදිහට රැකිලා තියෙන්නේ. ඔබතුමාලා මේ ධෛර්යය දාලා අත්වාසයෙන් මේ රට රැකගන්න ඔබතුමාගේ නායකත්වයේ යටතේ මම ඉල්ලීමක් කරනවා ඔබතුමාට මේ ජනතා විමුක්ති පෙරමුණ කියන කල්පය ඇත්තෙන්ම විජේවීර මහත්මයාගේ ප්‍රතිපත්තිය රැකගෙන මේ අනුන්ගේ දේශපාලනය කරන්නේ නැතුව අනුන්ට දේශපාලනය කත් අදින්න නැතුව ඔබතුමාලා පක්ෂයක් විසින් ඉදිරියට ගෙන යන්න ඔබතුමාලාට දක්ෂතාවයේ ඇත්තෙන්ම ලැබිලා ඔබතුමාගේ නායකත්වයට ඔබතුමා හොඳ බුද්ධිමත් නායකයෙක් අපි මේ රටේ දැක්ක. ඔබතුමා මේ ජනතා විමුක්ති පෙරමුණ කිසිම පක්ෂයකට අතවරන්නේ නැතුව මේ දක්ෂතාවයේ රැකගෙන මේ පක්ෂයේ ඉදිරියට ගෙනියන්න කියලා ඔබතුමාට මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි සුමන සේකර මහත්මයා කෑගල්ලේ සිට අදහස් ඉදිරිපත් කර ඔබතුමාට මම අනිවාර්යයෙන් අපි බොහෝ තීරණ ගනු ලැබුවේ ඒ තීරණ පිළිබඳ විවිධ විවාදයන් තියෙන්න පුළුවන්. විවිධ දේශපාලන ව්‍යාපාරයන් එක්ක අපේ සබත්තාවෙන් හිට වර්තකතනය කරන්න පුළුවන්. හැබැයි අපි මේ රටේ හැම වෙලාවෙම තීන්දුවක් අරන් තිබෙන්නේ මේ රටත් මේ රටේ ජනතාවත් වෙනුවෙන්. කිසිදු මට හෝ මගේ පක්ෂයට හෝ මගේ පක්ෂ කිසිවෙකුට හෝ පෞද්ගලික කිසිවක් ලබා ගැනීම අරමුණෙන් අපි දේශපාලන තීන්දුව අරන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා කියු පරිදිම අපිට විශාල උවමනාවක් තිබෙනවා. ඒක පිපාසාවක් කිව්වොත් වැරදි නැහැ. මේ රට මේ විනාශයෙන් ගලවා ගැනීමත් මේ ජනතාව මේ විනාශයෙන් ගලවා ගැනීම සා පිපාසාවකින් අපි පෙළෙනවා. ඒ සඳහා අපි දේශපාලන ව්‍යාපාරයකට අපේ අනන්‍යතාවය අපේ භාවිතාවන් අපේ වැඩ කිරීම මේ සියල්ල ඒ වෙනුවෙන් අපි ලෑස්ති කරනවා. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස් වලට. ඇත්තටම අපි අර ආර්ථික සම්බන්ධ කාරණාවක් නිබ්බහ කරමින් එම කැමැති කර මන්ත්‍රීතුමන් දැන් අපේ ආර්ථිකය අපිට වැටුනොත් මම හිතන්නේ අනිත් ප්‍රශ්නේ එක පිටේ කියනවා. ඉතින් අපි මේ වර්තමාන තියෙන තත්ත්වයක් එක්ක අනාගතයේ යට දිහා බලලා කොහොමද මේ ආර්ථිකය නිසිමකට ගන්නෙ? අපි එතන පොඩ්ඩක් කතා කරමු. මම හිතන්නේ ටෙරාන් රටක ආර්ථිකයට විය හැකි
සියලුම පන්නේ විනාශයෙන් අපේ රට වෙලා ඉවරයි. හරිද? ඒ නිෂ්පාදනය කඩාවැටීමද, රාජ්‍ය ආදායම අඩුවීමද, විශාල ණයබරද, ආදායම් බෙදී යාමේ විෂමතාවයද, භාණ්ඩ ආනයන කිරීම සහ අපනයන කිරීම අතර ඇති වී තිබෙන වෙළඳ හිගයද කියන එක විශාල ප්‍රශ්නයක්.